නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින සතියන්ත සීල භාවනා වැඩසටහනේ උදෑසන ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරනවා අංක 129න් 1 මාලිද කපුගොළයන් ලිපිනේ පදිංචි පින්වත් G.A. මනෝජ් ප්‍රියන්ත මහත්මයා, G.A.A. පෙරේරා පියාණන් සහ H.A.S. ද අල්විස් මෑණියන් ඇතුළු පිරිස තමයි අද දින දායකත්වයේ දරන්නේ උදෑසන සීල භාවනා වැඩසටහනට. ඉතින් පින්වත්නි, බොහොම සතුටු වෙන්න, බොහෝ හිතේ පැහැදීමක් ඇති කරගන්න මේ වගේ වසංගත රෝගයක් පැතිරලා යන මේ කාල පරිච්ඡේදයේ බලන්න මේ පින්වත් පිරිසට නිවෙස්වල සිට නිවෙස්වල ඉඳගෙන උපවාස සීල් සමාදන් වෙලා, ඒ වගේම තෙරුවන් වන්දනා කරලා හිත පහදවාගෙන ජීවිතය ගත කරන්න ලැබෙනවා කියන්නේ ඊ타ත්ම දුර්ලභයි. ඊ타ත්ම දුර්ලභයි. ඒ දුර්ලභ අවස්ථාව පින්වත්නි අපිට මේ ලැබිලා තියෙන්නේ සසරේ කරපු පුණ්‍ය විපාකයක ප්‍රතිඵලයක් හැටියටයි. කල්යාණ මිත්‍ර ඇසුර ලැබෙන්නේ පිනක ප්‍රතිඵලයක් හැටියටයි. ඒ වගේම තෙරුවන් සරණ යන්න වාසනාව ලැබෙන්නේ සසරේ කරපු පිනක ප්‍රතිඵලයක් හැටියටයි. ආනේ ලැබෙච්ච සන සම්පත්තිය අපි මහන්සි ගන්න ඕනේ රැක ගන්න. මනුස්ස ලෝකේ මනුස්ස උප්පත්තිය දුර්ලභයි. බුදුරජාණන් වහන්සේ වදාළේ ඊතා දුර්ලභයි කියන මනුස්ස උප්පත්තිය. බුදුරජාණන් වහන්සේ වදාළේ කන කැස්බෑවෙක් වියසිදුරින් අහස බලනවට වඩා දුර්ලභයි කියනවා. භාගතුන් වහන්සේ ඒක දේශනා කරා. හිතන්න කියනවා මේ මුළු පෘථිවියම එකම සාගරයක්. එතකොට හිතන්න බලන්න කල්පනා කළා මුළු පෘථිවියම ජලයෙන් වැහිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ওই මහා සාගරයට වියගහක් දානවා. වියගහක් දානවා මිනිස්සෙක්. ওই වියගහ එක තැන තියෙනවද? නෑනේ. ඒ දිශාවල් වලට දිශාවලින් හමන සුළඟට ඒ ප්‍රතිවිරුද්ධ දිශාවට හමාගෙන යනවා. උතුරු දිශාවෙන් හමනකොට දකුණු දිශාවට හමාගෙන යනවා. නැගෙනහිර දිශාවෙන් හමනකොට බටහිර දිශාවට හමාගෙන යනවා. මේ විදිහට මේ සුළඟ හමාගෙන යනකොට ඒ වියගහ පාවෙවි මේ මහා සාගරයේ තියෙනවා. ඒක එක තැනක තියෙන දෙයක් නෙවෙයි වියගහ. ඉතින් ওই මහා සාගරයේ ඉන්නවා කියනවා එක හැක් පේන කැස්බෑවෙක්. කන කැස්බෑවෙක්. පතුලේ ඉන්නවා කියනවා මහා සාගරයේ පතුලේ. මේ කැස්බෑවා මේ උඩට එන්නේ අවුරුදු 100කට වතාවක්. මොහොතේ ඇතුලේ ඉඳන් උඩට එන්නේ අවුරුදු 100කට වතාවක්. ඔය කලාතුරකින් අවුරුදු 100කට වතාවක් එනකොට මේ එක හැක් පේන කැස්බෑවා අර විය සිදුරින් තමාගේ ඒ කැස්බෑවාගේ ගෙල පිවිස නැත්තම් කැස්බෑවාගේ ගෙල ඒ විය සිදුරෙන් දමා අහස බලනවා කියන කාරණේ වෙන්න පුළුවන්ද කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා වදාළා මේ භාග්‍යතුන් වහන්සේ කාලෙකින් වෙන්න පුළුවන්. ඊ타ත්ම කලාතුරකින් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළා ඊට වඩා දුර්ලභයි කියනවා මේ මනුස්ස ලෝකයේ උප්පත්තිය. දැන් කල්පනා කරලා බලන්න. ඒ කැස්බෑව එන්නෙත් අවුරුදු 100කට වතාවක්. ඒක ඇයි පේන්නේ? ඒකම වියගහ පාවෙවි තියෙනකොට
හොඳට කල්පනා කරන්න මේ වියගහ අර කැස්බෑවට මුණ ගැහෙන්න කොයි තරම් කාලයක් යයිද? මහා සාගරේ. මුළු පෘථිවියම සාගරයක් කියලා හිතනකොට කොච්චර ඒක දුර්ලභ අවස්ථාවක්ද බලන්න. ඊට වඩා දුර්ලභයි කියනවා මනුස්ස උප්පත්තිය. දැන් කල්පනා කරලා බලන්න. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ භාගතුන් වහන්සේ නියසිල්ට පස් ටිකක් අරගෙන දේශනා කරා මහණෙනි මේ මනුස්ස ලෝකේ ඉඳලා මරණයටපත් වුණාට පස්සේ ආයේ මනුස්ස ලෝකේ උපදින්නේ මේ නියසිල්ට ගත්ත පස් ටිකක් වගේ ප්‍රමාණයක් කියනවා. මහ පොළොව වගේ ප්‍රමාණයක් සතර අපාය යනවා කියනවා. දැන් ඔබ කල්පනා කරන්න අපිට පින්වත්නි දැන් බලන්න මේ නියසිලේ පස් ටික ප්‍රමාණයට එන්න පුළුවන් වුණාද බැරි වුණාද? පුළුවන් වුණානේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න ආකාරයට නියසිලේ පස් ටික ප්‍රමාණයට අපිට මේ ජීවිතේ මනුස්ස ලෝකෙට එන්න පුළුවන් වුණා. ඒක එහෙනම් දුර්ලභයිද නැද්ද? දුර්ලභයි. ඊ타ත්ම දුර්ලභයි. මනුස්ස උප්පත්තිය සසරේ කරපු පින්නක විපාකයක් හැටියට මනුස්ස උප්පත්තිය දැන් අපිට ලැබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මීට වඩා දුර්ලභයි මනුස්ස ලෝකේ ඉපදුනාට පස්සේ බුදු කෙනෙක් සරණ යන්න ලැබීම. ඔන්න බලන්න. ධර්මයේ සරණ යන්න ලැබීම, ශ්‍රාවක මහා සංඝරත්නයේ සරණ යන්න ලැබීම දුර්ලභයි. මේකට කියනවා ෂණ සම්පත්තිය. එහෙනම් ෂණ සම්පත්තිය කියන්නේ ලෝකේ දුර්ලභව ලැබෙන, කලාතුරකින් ලැබෙන, දුර්ලභ ලැබෙන අවස්ථාවක් මේ ෂණ සම්පත්තිය. එහෙනම් දැන් කල්පනා කරන්න මනුස්ස ලෝකේ ඉපදුන හැම කෙනාටම ෂණ සම්පත්තිය ලැබීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් බලන්න මේ තා කෝටි ගාණක් ඉන්න ජනගහණයෙන් සිළු දෙනා තිරුවන් සරණ යනවද? නැහැ. ඒ ෂණ සම්පත්තිය ලැබෙන්නේ ඉතා සුළු පිරිසකට. ආන්නේ සුළු පිරිසට එන්න තමා කල්පනා කරන්න අපිට වාසනාව උදා වුණා නම් ඒක කොයිතරම් දුර්ලභ දෙයක්ද බලන්න. දුර්ලභ දෙයක්ද? එහෙනම් අපිට තියෙන මූලික දේ මනුස්ස ලෝකේ ඉපදුනාට පස්සේ හිත පහදවාගෙන කරුණ සහිතව ගුණ වශයෙන් අදාහගෙන බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබීම ඊ타ත්ම දුර්ලභයි. ඊ타ත්ම දුර්ලභයි. හිත පහදවාගෙන ගුණ වශයෙන් අදාහගෙන ධර්මයේ සරණ යන්න ලැබීම ඊ타ත්ම දුර්ලභයි. හිත පහදවාගෙන ශ්‍රාවක මහා සංඝරත්නයේ සරණ යන්න ලැබීම ඊ타ත්ම දුර්ලභයි. දැන් හිතන්න කල්පනා කරලා මේක සුළුපටු දෙයක් නෙවෙයි. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ යෝසෝ මහා නාම දීඝරත්තං උපාසකෝ බුද්ධං සරණං ගතෝ. මහා නාම යම්කිසි උපාසක කෙනෙක් බොහෝ කාලයක් බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් ධම්මං සරණං ගතෝ. බොහෝ කාලයක් එයා ධර්මයේ සරණ ගියා නම් සංඝං සරණං ගතෝ. බොහෝ කාලයක් එයා ශ්‍රාවක සංඝරත්නයේ සරණ ගියා නම් කතන්නුසෝ විනිපාතං ගච්ඡේයං. ඔහු කෙසේ විනිපාතේ උපදින්නද කියනවා. එහෙනම් ඒ රැකවරණේ පින්වත්නි මේ ලෝකේ වෙන කිසි දෙයකින් ලබන්න බෑ. තිරුවන් සරණ තරම් රැකවරණයක් තුන් ලෝකේ කොහේවත්ම නැහැ. ඒ තරම් රැකවරණයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ සරණ යාම, ධර්මයේ සරණ යාම, සංඝරත්නයේ සරණ යාම. එහෙනම් මේ තිසරණය කියන්නේ දුර්ලභ සරණක්. කලාතුරකින් කෙනෙකුට ලැබෙන අසිරිමත්ම දුර්ලභ සරණ වන්නේ තිසරණයයි. දැන් කල්පනා කරන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ බහුම් වේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ඛ චේතයානි මනුස්සා බහිතච්චිතා. බියෙන් තැති ගැනීමෙන් ඉන්න මිනිස්සු සරණක් හොයාගෙන ගස්කල් සරණ යනවා. පර්වත දේවාල ආරාම වනාන්තර සරණ යනවා කියනවා. මේ වගේ පිහිටක් තියේ කියලා සරණ යනවා. එතකොට මේ කියන්නේ පින්වත්නි බුද්ධ කාලේ නොයේක් ඔය වනාන්තර ගස් සරණ යනවනේ. අපි තේරුම් ගන්න ඕනේ අපි ලෝතර බුදුරජාණන් වහන්සේව සිහිපත් කරගෙන බෝධීන් වහන්සේ සරණ යනවා. ඒ කාරණේ නෙමෙයි මේ කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයට පත් වෙන්න සෙනසලසා වදාළ විජයශ්‍රී ජයශ්‍රීමා බෝධීන් වහන්සේ අපි ආදරෙන් වන්දනාමාන කරනවා. උපස්ථාන කරනවා. ඒ බෝධීන් වහන්සේට අප උපස්ථාන කරනවා. ඒ කාරණේ නෙවෙයි මේ කියන්නේ. ඒක අපිට ඒකාන්තයෙන් පිහිට තියෙන දෙයක්. බෝධීන් වහන්සේ කියන්නේ භාග්‍යතුන් වහන්සේ අනුදැන වදාලා මේ බෝධීන් වහන්සේට උපස්ථාන කරන්න. ඒක බලන්න භාග්‍යතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන මොහොතේ සෙල්න සලසා වදාළ උතුම් බෝධිට උපස්ථාන කිරීමෙන් අග්‍ර පින් රැස් වෙන බව දේශනා කරේ කවුද? බුදුරජාණන් වහන්සේ. අපි ඒකාන්තයෙන් මේ දේ අපි කරන්න ඕනේ.
බුද්ධ කාලයේ පින්වත්නි ඔය නොයෙක් වනාන්තරවල තියෙන විශාල ගස් සරණ යනවා. විශාල ගස් සරණ යනවා. ඒ ගස් වලට බිලි පූජා දෙනවා. ඒ කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරේ. නැත්තම් අපගේ බෝධීන් වහන්සේලාට අපි ආදරෙන් අපි උපස්ථාන කරනවා. ඒකෙන් අග්‍රපින් රැස් වෙනවා. මේ කියන්නේ ඒක නෙවෙයි. බුද්ධ කාලයේ තියෙන ඔය වනාන්තරවල තියෙන නොයේ ගස් සරණ යනවා. ඒවට පූජා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ විදිහට මේ නොයේක් දේවල් සරණ ගියාට පස්සේ නේතංකෝ සරණං කේමං. ඒ සරණ බය නැති සරණක් නෙවෙයි. නේතං සරණ මුත්තමං. ඒ උතුම්ම සරණකුත් නෙවෙයි. නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛ අපමුච්චති. ඒ සරණට ඇවිල්ලා කවදාවත් දුකින් නිදහස් වෙන්න බෑ. කොච්චර සත්‍යයක්ද බලන්න. ගස්කල් පර්වත දේවාල ආරාම වනාන්තර සරණ ගියා කියලා කවදාවත් එයින් දුකින් නිදහස් වෙන්න පුළුවන්ද? බෑ. දුකින් නිදහස් වෙන්න බෑ. ඒක සැබෑ සරණක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාලා යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණංගතෝ. කෙනෙක් හිත පහදවාගෙන අවබෝධයෙන් යුතුව බුදුරජාණන් වහන්සේ සරණ යනවා. අවබෝධයෙන් යුතුවම ධර්මයේ සරණ යනවා. අවබෝධයෙන් යුතුවම ශ්‍රාවක මහා සංඝරත්නයේ සරණ යනවා. ඒ කෙනාට ලැබෙනවා දුර්ලභ වාසනාවක් මොකද්ද? චත්තාරි අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති. පරම ගම්භීර චතුරාරි සත්‍ය ධර්මයේ එයා නුවණින් දකිනවා. දුක්ඛං දුක්ඛ සමුප්පන්නං. දුක යනු කුමක්ද කියලා අවබෝධ කරගන්නවා බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා, ධර්මයේ සරණ ගිහිල්ලා, සංඝ රත්නයේ සරණ ගිහිල්ලා. ආන්න බලන්න. දුක හටගන්නේ කොහොමද කියලා අවබෝධ කරගන්නවා. දුක්ඛස්ස අතික්කමං. දුක ඉක්මවා යන්නේ. දුක්ඛ නිරෝධය කෙසේද කියලා අවබෝධ කරගන්නවා. අරියං චට්ටංගිකම් මග්ගං දුක්ඛූප සමගාමිනං. මේ දුක නැති කරන්න තියෙන මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවබෝධ කරගන්නවා. ඒතං කෝ සරණං කේමං. මෙයයි කියනවා නිර්භය සරණ. මොකද්ද නිර්භය සරණ? බුදුරජාණන් වහන්සේ සරණ යාම. ධර්මයේ සරණ යාම, සංඝ රත්නයේ සරණ යාම. ඒතං සරණ මුත්තමං. මෙයයි කියන උතුම්ම සරණ. ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛ අපමුච්චති. මේ සරණට එයිද සියලු දුකින් නිදහස් වෙලා යයි. ඔන්න කල්පනා කරන්න. ආශ්චර්යයි පින්වත්නි. බුදුරජාණන් වහන්සේ සරණ යාම, ධර්මයේ සරණ යාම, සංඝ රත්නයේ සරණ යාම, හිත පහදවා ගැනීම කොයි තරම් අපිට වාග්යක්ද. සසරෙන් එතර වෙන්න තියෙන අසිරිමත්ම සරණ මොකද්ද? තෙරුවන් සරණ. ඒ වගේම සතර අපායෙන් නිදහස් වෙන්න තියෙන ආශ්චර්ය සරණ කුමක්ද? තෙරුවන් සරණ. සුගතිය යන්න තියෙන අසිරිමත්ම සරණ කුමක්ද? තෙරුවන් සරණ. මීට එහා සරණක් ලෝකේ කොහෙවත් නැහැ. ඒකේචි බුද්ධං සරණං ගතාසේ නැතේ ගමිස්සන්ති අපායන්. කෙනෙක් බුදුරජාණන් වහන්සේව සරණ යයිද? එයා කවදාවත් අපාය යන්නේ නැහැ. හතර අපාය උපදින්නේ නැහැ. ඒ වගේ කෙනෙක් පහය මානුසං දේහං දේවකායා පරිපූර්ණේසන්ති. මිනිස් කය අතහරිනවත් එක්කම එයා දෙවියන් අතර උපදිනවා. කොයි තරම් දුර්ලභයිද? කොයි තරම් අසිරිමත්ද? ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව ධර්මයේ සංඝ රත්නයේ සරණ යාම, හිත පහදවා ගැනීම. ඒ නිසා මේ හිතේ ඇතිවෙන පැහැදීම කොයි තරම් ආශ්චර්යද බලන්න. කා ගැනද? බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝ රත්නයේ ගැන. බුදුරජාණන් වහන්සේ වදාලා යාවතා භික්කවේ සත්තා අපදාවා. මහණෙනි මේ ලෝකේ යම්තාක් සත්වයින පාද නැති. දැන් පාද නැති සත්වෝ මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. දීපදාවා පාද දෙකක් තියෙන සත්වෝ. ශ්‍රී කරන්න මේ පින්නතුන්. චතුප්පදාවා පාද හතරක් තියෙන සත්වෝ ඉන්නවා. බහුප්පදාවා බොහෝ පාද තියෙන සත්වෝ ඉන්නවා. රූපිනෝවා ඔන්න අපි අහලා තියෙන රූප ලෝකේ ඉන්නවා සත්වෝ. අරූපිනෝවා අරූප බ්‍රහ්මතලවල සත්වෝ ඉන්නවා. සංඤිනෝවා ඒ වගේම මේ සංඥාවක් සහිත සත්වෝ ඉන්නවා මේ ලෝකවල. අසංඤිනෝවා සංඥාවක් ප්‍රකට නැහැ. සංඥාවක් තියෙනවා ප්‍රකට නැහැ. ඒක එච්චර සියුම් ස්වභාවයෙන් යුතු සත්වෝ මේ ලෝකේ ඉන්නවා. ඒක අවබෝධ කරේ කවුද? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් අසඤ්ඤතල, අසඤ්ඤ ලෝක ඒ ඔක්කොම දේශනා කරේ භාග්‍යතුන් වහන්සේ. දේව සංඥා නාසඤ්ඤිනෝවා සංඥාවක් ඇත්තෙත් නැති නැත්තෙත් නැති එච්චර සියුම් ස්වභාවයේ යුතු සත්වෝ ඉන්නවා. නේව සංඥා නාසඤ්ඤා ලෝකවල සත්වෝ ඉන්නවා. ඒ ඔක්කොම අවබෝධ කරේ බුදුරජාණන් වහන්සේ. තථාගතෝ තේසං අග්ග මක්ඛායති අරහං සම්මා සම්බුද්ධෝ. මහණෙනි මේ සකල සත්ව ප්‍රජාව අතර අග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ
තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අග්‍රයි කියනවා මේ සියලු සත්වයන් අතර. "යේ භික්කවේ බුද්ධි පසන්නා." මහණෙනි, ඒ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනාද කෙනෙක් අග්ගීති පසන්නා. ඒ පැහැදීම අග්‍රයි. අග්ගේ කෝපන පසන්නානං අග්ගෝ විපාකෝ හෝති. අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනාද ඒ විපාකේ කාන්තේම අග්‍රයි. දැන් සුළුපටු දෙයක්ද පින්වත්නි ලෝතුරා බුදු කෙනෙක් ගැන හිත පහදවා ගැනීම. ඇයි සකල සත්ව ප්‍රජාවේ අග්‍ර තුන් ලෝකේ අග්‍ර කවුද? බුදුරජාණන් වහන්සේ. එතකොට බුදු කෙනෙකුට සම කරන්න පුළුවන් කෙනෙක් තුන් ලෝකෙම නැහැ. එවැනි උත්මයෙක් ගැන සද්ධා මාත්‍රයක් ඇති කරගත්තත්, ප්‍රේම මාත්‍රයක් ඇති කරගත්තත් ඒ සියලු දෙනා දෙවියන් අතර උපදිනවා. තථාගතේ චස්ස සද්ධාමත්තං ප්‍රේමමත්තං සබ්බීතේ සග්ග පරායෝනෝති. භාගතුන් වහන්සේ කියන ශ්‍රද්ධා මාත්‍රයක් කෙනෙක් ප්‍රේම මාත්‍රයක් ඇති කරගත්තද ඒ සියල්ල දෙවියන් අතර උපදිනවා. ඕන බලන්නනේ ආශ්චර්යය පින්වත්නි. පුදුම සහගතයි ඒ පැහැදීම. කා ගැනද? තුන් ලෝකේ අගරජ වූ බුදු කෙනෙක් ගැන. සුළුපටු උත්තමයේද පින්වත්නි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඔබ පහදින්ද? එතකොට අපිට කොයිතරම් අග්‍ර විපාක ලැබෙයිද? පින්වත්නි කල්ප 92කට ඉස්සෙල්ලා මේ ලෝකේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් හිටිය පුස්ස. ඒ පුස්ස දසබලධාරී තථාගත බුදුරජාණන් වහන්සේ රමණීය වූ උද්‍යානයක වැඩ හිටියා. ඉතින් මේ රමණීය උද්‍යානයේ භාග්‍යතුන් වහන්සේගේ ගන්ධ කුටිය ළඟ අඹ ගහක් තිබ්බා. මේ අඹ ගහේ හිටියා පින්වත් කෝවුලෙක්. ඉතින් මේ කෝවුලා වාසය කරේ ඔය පුස්ස බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටිය අසල තියෙන අඹ ගහේ. ඒ අඹ ගහ අසුරු කරගෙන අඹඵල අනුභව කරමින් මේ කෝවුලා වාසය කරා. මීට කල්ප 92කට ඉස්සෙල්ලා මේ. ඉතින් මේ කෝවුලා මේ දවසක් පුස්ස බුදුරජාණන් වහන්සේ වඩිනවා දැක්කා. භික්ෂු සංඝයා පිරිවරාගෙන මේ කෝකිලයට පුදුමාකාර සතුටක් ඇති වුණා. දැන් මිනිස්සෙක් නෙවෙයි මේ සතෙක්නේ. ඒ කෝකිලයා ඒ භාගතුන් වහන්සේ ගැන චිත්ත ප්‍රසාදය ඇති වුණා. චිත්ත ප්‍රසාදය ඇති වෙලා කෝකිලයා නාද කරා. ඒ කෝවුල නාද කරා තමන්ගේ අදහස ඒ ශ්‍රද්ධාවනේ ඒ පැහැදීමෙන් යුතුව මේ කෝකිලයා නාද කරා. ඒ නාද කරේ සතුටින්. ඒ කුමකට සතුටක් ඇති වුණේ? බුදුරජාණන් වහන්සේ දැකලා මේ කෝකිලයට සතුටක් ඇති වුණා මේ කෝවුලට. අප්‍රමාණ ප්‍රීතියක් ඇති වුණා. ඉතින් මේ කෝවුලා තමාගේ පැටවුන්ට අඹ ගෙඩියක් අරගෙන ආවේ. අඹ ගෙඩියක් හොටෙන් අරගෙන ආවා. මේ කෝකිලයට හිතුණා මේ බුදුරජාණන් වහන්සේට මේ අඹ ගෙඩිය පූජා කරන්න. ඒ සතුටට මේ කෝකිලයා නාද කරා. තථාගත බුදුරජාණන් වහන්සේ මේ කෝවුලාගේ හිත දැක්කා. හිත දැකලා තථාගත බුදුරජාණන් වහන්සේ අග්‍ර උපස්ථායක ස්වාමීන් වහන්සේ අතේ තිබ්බ පාත්‍රය ගත්තා. බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය අතට ගත්තා. පාත්‍රය අතට ගන්නකොටම අර කෝකිලයා අතර කෝවුලා බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට පහළට ඇවිල්ලා පියාඹලා ඇවිල්ලා අර අඹ ගෙඩිය පූජා කරා. දැන් බලන්න මිනිස්සෙක් නෙවෙයි මේ කුරුල්ලෙක් නේ. බලන්න කුරුල්ලගේ හිතේ ඇතිවෙච්ච පැහැදීම බලන්න. අඹ ගෙඩිය පූජා කරලා අහසට පියාඹලා වැන්දා. අහසේ ඉඳන්ම වැන්දා. අත් දෙක එකතු කරලා වැන්දා පියාඹලා. ඒ වගේම පුදුමාකාර සතුටින් මේ කෝකිලයා නාද කරා. දැන් බලන්න අපි යමක් පූජා කරාට පස්සේ අපි සාදු කියනවනේ. දැන් කෝකිලයට සාදු කියන්න බෑනේ. නමුත් කෝකිලයාගේ තියෙන අදහස ඒ කෝකිලයා කෝවුලා හඬ නගා ප්‍රකාශ කරා. ඉතා සතුටටපත් වුණා මේ කෝකිලයට අඹ ගෙඩිය පූජා කළ කාටද? බුදුරජාණන් වහන්සේට. මේ මිනිස්සෙක් නෙවෙයි මේ කෝකිලයා. කුරුල්ලෙක් නේ. සතුටින් ඉන්නකොට ඉතින් මේ කෝකිලයා උකුස්සෙක් ඇවිල්ලා මේ කෝකිලයාව ඩැහැගත්තා. මැරුණා. නිදා පිවිදියා වගේ කොහෙද ඉපදුනේ? තුසිතේ. දැන් මේ බලන්න මේ ජීවිතේ කුරුල්ලෙක්.
තිරිසන් ලෝකෙ ඉපදුන කෙනෙක් කුරුල්ලා. කොහෙද ඉපදුනේ? බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුන සිතින් අර කුරුල්ලා කොවුලා අඹගෙඩිය පූජා කළ බුදුරජාණන් වහන්සේට මනුස්ස ලෝකේ ඉක්මවා සීලු සතර අපාය ඉක්මවා කොහෙද ඉපදුනේ? චාතු මහරජක ඉක්මවා තුසිතේ ඉපදුනානේ. තව්තිසාවත් ඉක්මවා තුසිතේ ඉපදුනේ. දැන් බලන්න මේ කෝකිලයාගේ ඒ ජීවිතේ අවසන් වුණා. උකුසෙක් ඇවිල්ලා දැහැගත්තා. හැබැයි අර පැහැදුන සිත චිත්ත ප්‍රසාදයෙන් කරපු පින කොහෙද අරන් ගියේ? තුසිතේ. සුළුපටු දෙයක් නෙවෙයි පින්වත්නි පැහැදීම. ආශ්චර්ය මේ හිතක ඇති වෙන පැහැදීම කා ගැනද? දැන් අපිට ඇති වෙන මේ සාමාන්‍ය අය ගැන පැහැදීම. ඒක නෙවෙයි මේ කියන්නේ. දැන් නළුනි අපිට ඇති වෙනවා අපි හිත පහදවා ගන්න අපි හිතමුකෝ නොඑක් ගායකයෝ ගැන නළුනිලියෝ ගැන නොඑක් අය ගැන පැහැදිනවා. ඒ අය ගැන පැහැදුනා කියලා අපිට අග්‍රපින් රැස් වෙන්නේ නැහැනේ. අග්‍රපින් රැස් වෙන්නේ නැහැ. හැබැයි අපි පහදින්නේ කාටද? ලෝතුරා බුදු කෙනෙකුට පහදිනවා. ඇයි? ඒ උත්තමයා සකල ක්ලේශයන් ප්‍රහාණය කරලා ලෝකේ අගරජු උත්තමයා ගුණ සාගරයක් නේ. ඒ උත්තමයට පැහැදුනා කියන්නේ අග්‍ර විපාක ඒකාන්තෙම ලැබෙනවානේ. ඒකාන්තෙම ලැබෙනවා. හිතා ගන්න බෑ. ආශ්චර්යයි. ඊට පස්සේ දැන් ඔන්න බලන්න. ඔය සිදුවීම උනේ 92 කල්පයකට කලින්. අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පහළ වෙන යුගයේ ඉපදුනා පින්වත්නි. ඒ උත්තමයා මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකේ ඉපදුනා. මනුස්ස ලෝකේ ඉපදලා පැවිදි වුණා. පැවිදි වෙලා පින්වත්නි අරහත්ත්වයටපත් වුණා. ඒ උත්තමයා කවුද? ඒ උත්තමයා තමයි පින්වත්නි මිහිරි කටහඬ ඇති භික්ෂූන් අතර අග්‍රේස්වර ලකුණ්ඨ බද්දී මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ අගතනතුරු පැනෙව්වා. ඒත දග්ගම් භික්කවේ මම ශාවකානම් භික්ඛූණං මංජුස්සරාණං යදිදන් ලකුණ්ඨ බද්දියෝති. මහණෙනි මාගේ බුද්ධ ශාසනයේ මිහිරි කටහඬ ඇති භික්ෂූන් අතර අග්‍රේස්වර ලකුණ්ඨ බද්දී මහරහතන් වහන්සේ කියනවා. අර මිහිරි නාදයෙන් නාද කරා බුදුරජාණන් වහන්සේට අඹගෙඩියක් පූජා කරලා. ඒ සතුටු සිතින් නාද කරේ කුරුල්ලා. ඒ පින්වත්නි බුද්ධ රාජ්‍යයේ මිහිරිම කටහඬ ඇති භික්ෂුන් අතර අග්‍ර කොච්චර මිහිරිද කියන්නේ පින්වත්නි. ඒ උත්තමයා බණ කියනකොට ධර්මයේ කියද්දි සිව්වණක් පිරිස වසී වෙනවා කියනවා. එච්චර මිහිරි කටහඬ එච්චර උන්වහන්සේ ධර්ම දේශනා කරද්දී මේ එච්චර සවන් යොමාගෙන ඉන්න ආසයි කියනවා. එච්චර මිහිරි ඒ උත්තමයාගේ කටහඬ මංජුස්සරාණං මිහිරිම කටහඬ ඇති භික්ෂුන් අතර අග්‍ර ලකුණ්ඨ බද්දී මහරහතන් වහන්සේ. බලන්න පින කරේ කොයි යුගයේද? කල්ප 92කට කලින් කුරුල්ලෙක් වෙලා හිටියේ කොවුලා. හැබැයි බලන්න ලැබුණ විපාකේ ගෞතම බුද්ධ ශාසනයේ අග්‍ර තනතුරු ලබනවා මිහිරි කටහඬ ඇති භික්ෂූන් අතර අග්‍ර. ඒ නිසා පින්වත්නි මේ කුරුල්ලෙක් වෙලා හිත පහදවාගෙන දැන් අපිට මනුස්ස ලෝකේ ඉපදිලා කල්යාණ මිත්‍ර ඇසුර තියාගෙන බලන්න බුදුරජාණන් වහන්සේ ගැන කරුණු සහිතව දැන් දන්නවා. ධර්මයේ ගැන කරුණු සහිතව දන්නවා. සංඝ රත්නය ගැන කරුණු සහිතව දන්නවා. ඒ පැහැදීම අපිට කොයිතරම් විපාක දෙයිද? ඒ නිසා මේ අග්‍ර විපාක ලැබෙන්නේ පින්වත්නි අග්‍ර වූ උත්තමයට පැහැදුන නිසා. අග්‍ර වූ ධර්මයට පැහැදුන නිසා. අග්‍ර වූ ශ්‍රාවක මහා සංඝ රත්නයට පැහැදුන නිසායි ඒ අග්‍ර විපාක ලැබෙන්නේ. සුළුපටු දෙයක් නෙවෙයි. ඔබ ඒ නිසා ගොඩාක් හිතේ පැහැදීම ඇති කරගන්න ප්‍රසන්න භාවය ඇති කරගන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගැන ඒක අපේ ජීවිතේ ලැබෙන සුළුපටු දෙයක් නෙවෙයි පින්වත්නි. මහත්ඵල මහානිසංස ගෙන දෙන දෙයක් මේ සකල සත්ත්ව ප්‍රජාවේ අග්‍රේසර බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුන සිත. ඒ පැහැදුන සිත ඇති වුණාට පස්සේ පින්වත්නි ඒක නා ශ්‍රද්ධාවන්ත කෙනෙක්නේ. එයාට ශ්‍රද්ධාවන්තයා කියලා කියනවා. එතකොට මේ ශ්‍රද්ධාවන්ත කෙනා පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රද්ධාවන්ත කෙනා ගැන උපමාවක් දේශනා කරනවා. බලන්න මේ වගේ කියනවා. සේයිතාපි භික්කවේ චාතුම් මහාපතේ
දේ සුභෝමියන් චාතුම් තේතා භික්කවේ සුභෝමියන් චාතුම් මහාපතේ මහා නිග්‍රෝධෝ සමන්තා පක්කේනම් පටිසරණං හෝති. මේ වගේ කියනවා මනාකොට පිහිටි සුන්දර බිමක හතරමං හන්දියක පිහිටි මනාකොට පිහිටි සුන්දර බිමක තියෙනවා කියන නුග ගහක්. මේ නුග ගහ හාත්පස ඉන්න කුරුල්ලන්ට පිළිසරණ ලබා දෙනවා. දැන් කල්පනා කරලා බලන්න අපි දැකලා තියෙනව නේද? ඔය පාරක් අයිනේ තියෙන විශාල ගස් නුග ගස් හතරමං හන්දි වල තියෙන නුග ගස් වල කොච්චර කුරුල්ලෝ වහලා ඉන්නවද? නොයේක් જાතියේ කුරුල්ලෝ ඒ නුග ගහ ඇසුරු කරගෙන වාසය කරනවා. ඒ නුග ගෙඩි කනවා. ඒ වගේම නුග ගහේ කූඩු හදාගෙන ඉන්නවා. ඒගොල්ලන්ගේ වාසස්ථානයේ නුග ගහ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒව මේවකෝ භික්කවේ සද්දෝ කුලපුත්තෝ බහුනෝ ජනස්ස පටිසරණං හෝති. භික්ඛූනම් භික්ඛුණීනම් උපාසකානම් උපාසිකානම්. ඒ වගේමයි කියනවා ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයා බොහෝ ජනයාට පිළිසරණයි කියනවා. කාටද? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසටම පිළිසරණයි කියනවා. උපකාර කරනවා. එහෙනම් ඒ කාගෙන පැහැදීමෙන්ද බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුණු ශ්‍රද්ධාවන්ත කෙනා බොහෝ අයට පිළිසරණ ලබා දෙන කෙනෙක්. ධර්මයේ ගැන පැහැදුන කෙනා සංඝරත්නය ගැන පැහැදුන කෙනා බොහෝ අයට පිළිසරණ ලබා දෙන කෙනෙක්. උපකාර කරන කෙනෙක්. අහන්නේ මේ ශ්‍රාවකත්වය නැත්නම් මේ පැහැදුන සිත ඒ ශ්‍රද්ධාවන්ත භාවයේ අපේ ජීවිතේට ඉපදුනා කියන්නේ මහා භාග්‍යයක්. පුදුමාකාර ලාභයක් පින්වත්නි. ඒ පැහැදුන සිත ප්‍රසන්න හිත අවබෝධයෙන් යුතුව බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුන සිත අවබෝධයෙන් යුතුව ධර්මයේ ගැන පැහැදුන සිත අවබෝධයෙන් යුතුව සංඝ රත්නය ගැන පැහැදුන සිත සුළුපටු දෙයක් නෙවෙයි. අග්‍ර විපාක ලබා දෙන අග්‍ර වූ පුණ්‍ය විපාක ලබා දෙන දෙයක් ඒ පැහැදුන සිත. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ භාගතුන් වහන්සේ වදාලා ආනන්දය ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරන ආනන්දය ඔබ යම් කෙනෙකුට අනුකම්පා සහගතයි නම් ඒ පිරිස ඔබේ ඥාති වෙන්න පුළුවන්. ඒ වගේම යහළුවන් වෙන්න පුළුවන්. මිතුරන් වෙන්න පුළුවන්. ලේ ඥාතින් වෙන්න පුළුවන්. ආනේ පිරිස බුද්ධි අවිච්ඡා ප්‍රසාදී සමාදපේ තබ්බා. බුදුරජාණන් වහන්සේ කියන අචල ප්‍රසාදී සමාදන් කරවන්න කියනවා. ධම්මේ අවිච්ඡා ප්‍රසාදී සමාදපේ තබ්බා. ධර්මයේ කියන අචල ප්‍රසාදී සමාදන් කරවන්න කියනවා. සංඝී අවිච්ඡා ප්‍රසාදී සමාදපේ තබ්බා. සංඝ රත්නයේ ගැන අචල ප්‍රසාදී සමාදන් කරවන්න. උතුම් තිසරණේ ගැන සමාදන් කරවන්න කියන ප්‍රසාදයේ. ඇයි? ලෞතර බුදු කෙනෙක් මෙහිම දේශනා කරන්නේ ඇයි? ඒකෙන් අග්‍ර විපාක ලැබෙනවා. ඒකෙන් සුළුපටු විපාකයක් නෙවෙයි ලැබෙන්නේ. හිතා ගන්න බැරි පිළිසරණක් ලැබෙනවා. එහෙනම් බුදු කෙනෙක් ගැන පැහැදුන සිත, ධර්මයේ ගැන පැහැදුන සිත, සංඝ රත්නය ගැන පැහැදුන සිත, ඒ කෙනාට විශාල රැකවරණයක් ලබා දෙන්නේ මේ චිත්ත ප්‍රසාදය. මේ පැහැදුන සිත. පැහැදුන සිත. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න පුද්ගලයෙක් ඉන්නවා කියනවා. භාගතුන් වහන්සේ වදාරනවා ඒක පුද්ගලයෙක් ඉන්නවා. ඒ කෙනා බුද්ධි අවිච්ඡා ප්‍රසාදී බුද්ධි අවිච්ඡා ප්‍රසාදෙන් සමන්නාගතෝ හෝති. බුදුරජාණන් වහන්සේ ගැන අචල ප්‍රසාදේ තියෙනවා. ධම්මේ අවිච්ඡා ප්‍රසාදෙන් සමන්නාගතෝ හෝති. ධර්මයේ ගැන අචල ප්‍රසාදේ තියෙනවා. සංඝී අවිච්ඡා ප්‍රසාදෙන් සමන්නාගතෝ හෝති. ශ්‍රාවක සංඝ රත්නය ගැන අචල ප්‍රසාදයක් තියෙනවා යාට. අචල ප්‍රසාදයක් එයාට තියෙනවා. එයාට හාසුපඤ්ඤෝ හෝති. එයාට මේ සතුට උපදවන ප්‍රඥාවක් තියෙනවා. සතුට උපදවන ප්‍රඥාවක් තියෙනවා. එයාට මේ දහම් කාරණා තේරුම් අරගෙන ඉන්න කෙනෙක් එතකොට. තේරුම් අරගෙන ඉන්න කෙනෙක් එයා. ඉතින් මේ වගේ බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ සංඝ රත්නයේ අචල ප්‍රසාදයෙන් යුතු සතුට උපදවන ප්‍රඥාවකින් යුතුව එයා වාසය කරනවා. ඉතින් ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ උත්තමයා රාග දේශ මොහ දුරු කරලා අරහත්වයට පත් වෙච්ච උත්තමයෙක්. රහතන් වහන්සේ. එතකොට රහතන් වහන්සේ කවදාවත් සතර අපායේ උපදින්නේ නැහැ. ඒ වගේම කිසිම ලෝකයක උපදින්නේ නැහැ. ඒ වගේම ඒ රහතන් වහන්සේ කාම ලෝකේ උපදින්නෙත් නැහැ. කිසිම ලෝකයක උපදින්නේ නැහැ. පිරිනුවම් පානවා.
පිරිනුවම් පානවා. ඒ උත්තමයා එතකොට භාග්‍යතුන් වහන්සේ ගැන බලවත්ම පැහැදීමෙන් රහතන් වහන්සේලා වැඩ ඉන්නවනේ ධර්මයේ සංගරත්නය ගැන රාග දේශ මොහ සියල්ල දුරු කළා. උන්වහන්සේලා පිරිනුවම් පානවා. පිරිනුවම් පානවා. ඒ රහතන් වහන්සේ. ඒ උත්තමයා එතකොට සතර අපායන් නිදහස්, කාම ලෝකින් නිදහස්, රූප අරූප සියලු ලෝකින් නිදහස් වෙලා ඒ උත්තමයා වැඩ ඉන්නවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව ඉන්නවා අනාගාමී ශ්‍රාවකයෙක්. ඒ අනාගාමී ශ්‍රාවකයට බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ සංගරත්නය ගැන අචල ප්‍රසාදී තියෙනවා. අචල ප්‍රසාදීන් යුක්තයි සංයෝජන පහක් ප්‍රහාණය කරලා අකනිටා බඹලෝවේ ඉපදිනවා. එතකොට ඒ අනාගාමී උත්තමයා. එතකොට ඒ උත්තමයා කාම ලෝකේ උපදින්නේ නැහැ. හැබැයි භාගතුන් වහන්සේ ගැන අචල ප්‍රසාදය තියෙනවා ඒ උත්තමයන්ට. කාම ලෝකේ උපදින්නේ නැහැ. කාම ලෝකේ ඉක්මවා ගියා. බ්‍රහ්ම ලෝකේ උපදිනවා. ඒ ඔක්කොම භාගතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස. රහතන් වහන්සේ ඊළඟ අනාගාමී උත්තමයා ඊළඟ දේශනා කරන තව ශ්‍රාවකයෙක් ඉන්නවා. ඒ තමයි මේ බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ සංගරත්නය ගැන අචල ප්‍රසාදය තියෙනවා. ඒ උත්තමයාට. ඒ වගේම මේ රාග දේශ මොහ තුනී කරලා ඉන්නේ. රාග දේශ මොහ දුනී කරලා. දැන් අනාගාමී උත්තමයා පින්වත්නි එතකොට මේ ඕරම්භාගයේ සංයෝජන පහ ප්‍රහාණය කළා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ කියන මේ ඕරම්භාගයේ සංයෝජන පහ ප්‍රහාණය කළා තමයි සුද්ධාවාසයේ ඉපදින්නේ. එතන මේ සකදාගාමී උත්තමයා රාග දේශ මොහ තුනී කරලා සකින්නං ආගාමී එක්වරක් පමණක් මේ ලෝකේ ඉපදිලා මේ සංසාර ගමන නිදහස් කරනවා. එක්වරක් පමණක් කාම ලෝකෙට එනවා. එතකොට ඒත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. හරි පුදුමයි. රහතන් වහන්සේ සීල භව ඉක්මවා ගිහිල්ලා. සීල භව ඉක්මවා ගිය උත්තමයෙක්. කිසි ලෝකෙක උපදින්නේ නැහැ. අනාගාමී උත්තමයා සුද්ධාවාසී උපදින්නේ. කාම ලෝකෙ උපදින්නේ නැහැ. ඒ භාග්‍යතුන් වහන්සේගේ සැබෑ පිළිසන්න ලබාගත් ශ්‍රාවක පිරිස. සකදාගාමී උත්තමයා කාම ලෝකේ එක්වරක් විතරක් ඉපදිලා මේ ධර්මය අවබෝධ කරගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භාග්‍යතුන් වහන්සේගේ සෝතාපන්න ශ්‍රාවකෙක් ඉන්නවා. ඒ සෝතාපන්න ශ්‍රාවකයාට බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසිල්වෙන පැහැදීම තියෙනවා. ධර්මයේ කෙරෙහි නොසිල්වෙන පැහැදීම තියෙනවා. සංඝ රත්නයේ කෙරෙහි නොසිල්වෙන පැහැදීම තියෙනවා. තින්නම් සංයෝජනානම් පරික්කයා අවිනිපාත ධම්මෝ හෝති. සංයෝජන තුනක් ප්‍රහාණය කළා තියෙන්නේ. ෂේ කළා තියෙන්නේ. විනිපාතේ උපදින්නේ නැහැ. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ප්‍රහාණය කරලා ඒ ශ්‍රාවකයා සතර අපායේ උපදින්නේ නැත. සතර අපායේ උපදින්නේ නැහැ. කීන නිරයෝම්හි නිරේෂය කරලා. කීන තිරච්ඡානියෝනේ තිරිසන් ලෝකේෂය කරලා. කීන පෙත්තිවිසු പ്രേත ලෝකේෂය කරලා. කීන අපාය දුක්ඛති විනිපාතෝ අපාය දුර්ගති විනිපාතේ ෂේ කරලා. නියතෝ සම්බෝධ පරායනෝති ඒකාන්තිම නිවන අවබෝධ කරගන්න කෙනෙක්. ඒ තමයි සෝතාපන්න උත්තමයා. සතර අපායේ කවදාවත් උපදින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තයි. ධර්මයේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තයි. සංඝ රත්නයේ කෙරෙහි අවිච්ඡ ප්‍රසාදයෙන් යුක්තයි. බලන්න පින්වත්නි පැහැදුන සිත හිතා ගන්න බෑ. එතකොට බලන්න අචල ප්‍රසාදයට ආවා කියන්නේ පින්වත්නි ඒ උත්තමයන් වහන්සේලා මේ ධර්ම මාර්ගයට පැමිණිච්ච අය. රහතන් වහන්සේ සසරෙන් ඈතර වුණා. අනාගාමී උත්තමයා මේ සුද්ධාවාසී උපදින්නේ අවිච්ඡ ප්‍රසාදයෙන් යුක්තයි. සකදාගාමී උත්තමයා එකපාරයි කාම ලෝකෙට එන්නේ. සෝතාපන්න උත්තමයා කවදාවත් සතර අපාය උපදින්නේ නැහැ. උපරිම ගියොත් මේ සසරේ ආත්මව 7යි. ආත්මව 7කින් සංසාර ගමන අවසන් කරනවා. සසරෙන් එතරට යනවා. සංසාර දුකින් එතර වෙනවා. බලන්න මේ පැහැදුන සිත. බලන්න අචල ප්‍රසාදයේ හිතා ගන්න බෑ බුදු කෙනෙක් ගැන ධර්මය ගැන සංඝ රත්නය ගැන ඇතිවෙන පැහැදීම සුළුපටු දෙයක් නෙවෙයි. තව ශ්‍රාවකෙක් ඉන්නවා කියන බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ශ්‍රාවකයාට නහේව බුද්ධි අවිච්ඡ ප්‍රසාදෙන සමන්නාගතෝ හෝති. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදේ නැහැ.
හැබැයි පැහැදීම තියෙනවා. ඒ අවිච්ඡ ප්‍රසාදය එතකොට ඇති වෙන්නේ කාටද පින්වත්නි? අවිච්ඡ ප්‍රසාදය ඇති වෙන්නේ මගපල්ලාභී ශ්‍රාවකයන්ට. අචල ප්‍රසාදයේ සෝතාපන්න ශ්‍රාවකයන්ගෙන් ඉහළ ඒ උත්තමයන්ට සෝතාපන්න ශ්‍රාවකයට තියෙන්නේ අචල ප්‍රසාදය. අවිච්ඡ ප්‍රසාදය. එතකොට දැන් මේ කියන ශ්‍රාවකයට අවිච්ඡ ප්‍රසාදේ නැහැ. හැබැයි පැහැදීම තියෙනවා යම් මට්ටමක. ධර්මයේ ගැන පැහැදීමක් තියෙනවා අචල ප්‍රසාදේ නැහැ. සංඝරත්නය ගැනත් යම් පැහැදීමක් තියෙන අවිච්ඡ ප්‍රසාදේ නැහැ. එතකොට ඒ උත්තමයට සතුට උපදවන ප්‍රඥාවක් නැහැ. වේගවත් ප්‍රඥාවක් නැහැ. හැබැයි යම් මට්ටමකට දේශනා කරනවා තථාගත පවේදිතේ ධම්ම විනයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම විනය කියන්නේ පඤ්ඤාය මත්තසෝ නිජ්ජානං කමන්ති. තමාගේ ප්‍රඥාවෙන් යම් ප්‍රමාණයකට වටහාගෙන ඉන්නේ. තමාට තියෙන ප්‍රඥාවෙන් යම් ප්‍රමාණයකට ඒ ධර්මයේ තේරුම් අරගෙන ඉන්නේ. තේරුම් අරගෙන ඉන්නේ. ඒ කෙනා තමයි පින්වත් ධම්මානුසාරී. මේ සෝතාපන්න මාර්ගයේ ඉන්න ශ්‍රාවකයන් දෙන්නෙක් ඉන්නවනේ කවුද? සද්ධානුසාරී ධම්මානුසාරී. මේ කියන්නේ ධම්මානුසාරී කෙනා. ඒ ධම්මානුසාරී කෙනාට යම් මට්ටමකට ඒ තමාගේ තියෙන ප්‍රඥාවෙන් ධර්මයේ තේරුම් අරගෙන ඉන්නේ. පැහැදීම යම් මට්ටමකට තියෙනවා. අචල ප්‍රසාදේ නැති වුණාට යම් මට්ටමකට පැහැදීමක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බලන්න රැකවරණය. දේශනා කරනවා අපිචස්ස ඉමේ ධම්මා හොಂತಿ. ඒ කෙනාට මෙන්න මේ ධර්මයන් තියෙනවා. මොනවාද? ඒ කෙනාට තියෙනවා පින්වත්නි සති ඉන්ද්‍රියන්. සිහිය නැමැති ඉන්ද්‍රිය පිහිටලා තියෙනවා. බලන්න ඒ වගේම සද්දින්ද්‍රියන්, ඒ වගේම සද්ධා ඉන්ද්‍රිය පිහිටලා තියෙනවා. විරි ඉන්ද්‍රියන්, වීරි ඉන්ද්‍රිය පිහිටලා තියෙනවා. සති ඉන්ද්‍රියන්, සිහිය නැමැති වීරි ඉන්ද්‍රිය පිහිටලා තියෙනවා. ඒ වගේම සමාධි ඉන්ද්‍රියන්, සමාධි ඉන්ද්‍රිය පිහිටලා තියෙනවා. පඤ්ඤ ඉන්ද්‍රියන්, ප්‍රඥා ඉන්ද්‍රිය පිහිටලා තියෙනවා. හොඳට මේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම පිහිටලා තියෙනවා. ඉන්ද්‍රිය ධර්ම හොඳට පිහිටලා තියෙනවා. අතකෝසෝ අගන්තා නිරයන්. ඒ නිසා නිරේ උපදින්නේ නැහැ. නිරේට යන්නේ නැහැ. බලන්න අගන්තා තිරච්ඡානියෝනින් තිරිසන් ලෝකෙට යන්නේ නැහැ. අගන්තා පිත්තිවිසයන් ප්‍රේත ලෝකෙට යන්නේ නැහැ. අගන්තා අපාය දුක්ඛති විනිපාතං අපාය දුර්ගති විනිපාතයට යන්නේ නැහැ. එහෙනම් ඒ සතර අපායට යන්නේ නැහැ. ඇයි? ශ්‍රද්ධාව තියෙන නිසා. බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝරත්නය ගැන ශ්‍රද්ධාව තියෙන නිසා පින්වත්නි සතර අපායට යන්නේ නැහැ. ඉන්ද්‍රිය ධර්ම තියෙන නිසා සතර අපායට යන්නේ නැහැ. බලන්න රැකවරණය. බලන්න මේ පැහැදුන සිතින් කරන රැකවරණය හිතා ගන්න බෑ. ඒ නිසා හිතන්න එපා පින්වත්නි සුළු දෙයක් කියලා මේ හිතේ ඇතිවන පැහැදීම. සතර අපායෙන් නිදහස් කරන දුර්ලභ ගුණයක් මේ පැහැදීම. මේ ශ්‍රද්ධාව සුළුපටු දෙයක් නෙවෙයි. දැන් තේරුම් ගන්න පැහැදීමට එනවා කියන කාරණේ හිතන තරම් ලේසි කටයුත්තක් නෙවෙයි පින්වත්නි. ඒ ධර්මයේ තුලින් ඒ තමයි ධර්මයේ නුවණින් විමසනකොට ධර්මයේ ගැන සිතනකොට භාග්‍යතුන් වහන්සේ ගැන අපි මෙනෙහි කරද්දී මේ ශ්‍රද්ධාව වැඩින්නේ. ශ්‍රද්ධාව වර්ධනය වෙලා යන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව අපිට පැහැදීමක් ඇති වෙන්නේ නැහැ. බුදු කෙනෙක්ගේ ධර්මයේ ඇසීමෙන්මයි මේ පැහැදීම අපිට ඇති වෙන්නේ. ඒ නිසා බලන්න මේ පැහැදුන සිතින් ලබා දෙන රැකවරණය මෙපමණයි කියලා ප්‍රමාණ කරන්න බෑ. ප්‍රමාණ කරන්න බෑ. තව ශ්‍රාවකෙක් ඉන්නවා. ඒ ශ්‍රාවකයට භාග්‍යතුන් වහන්සේ ගැන ධර්මයේ සංඝරත්නය ගැන අචල ප්‍රසාදේ නැහැ. ඒ වගේම වේගවත් ප්‍රඥාවක් නැහැ. ඒ වගේම සතුට උපදවන ප්‍රඥාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ශ්‍රාවකයට තියෙනවා ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම පහ පිහිටලා තියෙනවා. තථාගතේ චස්ස සද්ධා මත්තං පේම මත්තං හෝති. බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධා මාත්‍රයක් තියෙනවා යාට. පේම මාත්‍රයක් තියෙනවා. ඒ තමයි සද්ධානුසාරී ශ්‍රාවකයා. බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධා මාත්‍රයක්, පේම මාත්‍රයක් තියෙනවා යාට. අතකෝසෝ අගන්තා නිරයන්. ඒ නිසා නිරයට යන්නේ නැහැ. තිරිසන් ලෝකෙට යන්නේ නැහැ. ප්‍රේත ලෝකෙට යන්නේ නැහැ. අපාය දුර්ගති විනිපාතයට යන්නේ නැහැ. ආන්න බලන්න
ඒ රැකවරණය ලබා දෙන්නේ කුමකින්ද? පැහැදුන සිත. එහෙනම් පැහැදුන සිත කියන්නේ සුළුපටු දෙයක් නෙවෙයි. ප්‍රසන්න සිත සුළුපටු දෙයක් නෙවෙයි. සුගතිය උපද්දනවා. ඒ පැහැදුන සිත සතර අපායෙන් නිදහස් කරවනවනේ. නිදහස් කරවනවනේ. මේ සසර ඕගේ තරණය කරන්න උපකාර වෙන්නේ ප්‍රසන්න සිත බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝ රත්නය ගැන. කරුණු සහිත වේ නම් බුදු කෙනෙක් ගැන සිහි කරද්දී, ගුණ වශයෙන් සිහි කරද්දී පින්වත්නි අපිට මේ පැහැදුණු සිත වර්ධනය වෙලා යන්නේ. ධර්මයේ ගැන කරුණු සහිතව සිහි කරද්දී, මෙනෙහි කරද්දී තමයි පැහැදුණු සිත වර්ධනය වෙලා යන්නේ. සංඝ රත්නය ගැන කරුණු සහිතව මෙනෙහි කරද්දී තමයි මේ පැහැදුණු සිත වර්ධනය වෙලා යන්නේ. වැඩි දියුණු වෙලා යන්නේ. එහෙනම් ඒ පැහැදුණු සිත තමයි අපි බලවත් කරගන්න ඕනේ. ඒ පැහැදුණු සිත තමයි අපි දියුණු කරගත යුත්තේ. ආන්න ඒකට පින්වත්නි ගොඩාක් අපිට මේ දහම් කාරණා අපිට උපකාර වෙනවා. දැන් බලන්න බුද්ධ කාලේ හිටියා පින්වත්නි අනාථපිණ්ඩික සිටුතුමාගේ දුවෙක් චූල සුභද්‍රා. ඇයි සෝතාපන්නයි. සෝහන් දුවෙක්. එතකොට මේ චූල සුභද්‍රා විවාහ කළ දුන්නා කාලක සිටුතුමාට සාකේත නුවර. ගොඩාක් දුරයි සවැත් නුවර ඉඳන් සාකේතයට. ඉතින් මේ සාකේත නුවර කාලක සිටුතුමාට විවාහ කළ දුන්නා මේ චූල සුභද්‍රා. කාලක සිටුතුමාගේ පුතාට. කාලක සිටුතුමාගේ පුතා මේ සාකේත නුවර කාලක සිටුතුමාගේ පුතෙක් හිටියා. ඒ කාලක සිටුතුමාගේ පුතාට තමයි විවාහ කළ දුන්නේ. ඒ අනාථපිණ්ඩික සිටුතුමාගේ යාළුවෙක් කාලක සිටුතුමා කියන්නේ. ඒ සිටුතුමාගේ පුතාට විවාහ කළ දුන්න චූල සුභද්‍රා සාකේත නුවර. ඉතින් ඔන්න දැන් විවාහ වෙලා අලුත් ලේලි දැන් ඒ මේ සාකේතයට ගියාට පස්සේ බොහෝ ගෞරවයෙන් බොහෝ ගරු බුහුමන් නැතිව මේ ලේලි පිළිගත්තා. ඊට පස්සේ මේ කාලක සිටුතුමයි සිටු බිරිඳයි කියන දුවේ ඔබ සතුටු වෙන්න. ඔබ සතුටු වෙන්න. අද ඔබට ගොඩාක් සතුටු වෙන්න පුළුවන්. අද අපේ ආර්යයන් වහන්සේලා රහතන් වහන්සේලා මේ නිවසට වඩිනවා කිව්වා. අන්න බලන්න. දැන් බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ සංඝ රත්නය ගැන අචල ප්‍රසාදයෙන් ඉන්න ශ්‍රාවිකාවකට ඇහෙනවා සංඝයා වඩිනවා කියලා. රහතන් වහන්සේලා වඩිනවා කියලා. ඇහිච්ච ගමන් කිව්වා අනේ අම්මේ තාත්තේ මෙච්චර දුර ඇවිල්ලත් අපිට මේ සංඝ රත්නේ දකින්න ලැබෙනවා කියන්නේ රහතන් වහන්සේලා දකින්න ලැබෙනවා කියන්නේ කොයිතරම් දුර්ලභද. මං හරි ආසයි මේ සංඝ රත්නේ දකින්න කිව්වා. දැන් මේ කවුරු ගැනද මේ කියන්නේ? මේ චූල සුභද්‍රා පැහැදිලා ඉන්නවා රහතන් වහන්සේලා ගැන. හැබැයි මෙතෙන්ද එන්නේ කවුද? එනවා පින්වත්නි නිගණ්ඨ පිරිසක් ආවා. ඇඳුම් නැහැ. එතකොට ඇඟේ දූවිලි තවරාගෙන ඊළඟට මේ නොයේක් විදිහට මේ දූවිලි තවරාගෙන ඒ වගේම ඇඳුම් නැති පිරිසක් ආවා නිගණ්ඨ පිරිසක්. මේ නිගණ්ඨ පිරිස දැක්කට පස්සේ ඇයට කියුණා චීකේ මේ කවුද මේ? මේ රහතන් වහන්සේලා නෙවෙයි කිව්වා. බයෙන් බලන් නිර්භයභාවය. ඒක හිතාගන්න බෑ පින්නවා. දැන් බලන්න වෙන තැනකට ගියාට පස්සේ මෙහෙම පිරිසක් දකිනකොට දැන් සාමාන්‍ය ප්‍රසාදයක් නැති කෙනෙක් නම් පැහැදීමක් නැති කෙනෙක් නම් කරබාගෙන ඉන්නවනේ. එහෙනම් ඒ ඇත්තන්ට වන්දනා කරනවා. හැබැයි අපිට මේකෙන් දැනගන්න පුළුවන් යම් කාරණයක් පින්වත්නි. තිසරණේ ගැන අචල ප්‍රසාදයේ තියෙන ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට පුදුමාකාර පෞරුෂත්වයක් තියෙනවා. පුදුමාකාර ගෞරව භක්තියක් තියෙනවා කාගෙනද? බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ සංඝ රත්නය ගැන. අන්න ඒකට අවිච්ඡ ප්‍රසාදය කියන්නේ. එතකොට මේ අවිච්ඡ ප්‍රසාදය කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. ඒකයි ඒක මගපල්ලාභී ශ්‍රාවකයන්ට පිහිටන්නේ. දැන් මාර්ගඵල ලැබුවට පස්සේ සෝතාපන්න වුණාට පස්සේ අංගනේ සෝතාපන්න කෙනාගේ අංග මොකද්ද? බුදුරජාණන් වහන්සේ කෙරේ අචල ප්‍රසාදේ, ධර්මයේ කෙරේ අචල ප්‍රසාදේ, සංඝ රත්නයේ කෙරේ අචල ප්‍රසාදේ ආර්යකාන්ත සීලය. එතකොට බලන්න මේ අචල ප්‍රසාදේ බාහිර කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. ඒක අභ්‍යන්තරයේ පිහිටලා තියෙන ගුණයක්. ඒක නොසිල්ලෙන බවට පත් වෙලා තියෙන්නේ. ඒක වෙනස් කරන්න බෑ කිසි කෙනෙකුට. එතකොට අය කියනවා චීකේ අම්මේ තාත්තේ මේ රහතන් වහන්සේලා නෙවෙයි. ඒක බලන්නේ අචල ප්‍රසාදයේ තියෙන
මේ ශ්‍රාවිකාවක් කියන්නේ මේ අය රහතන් වහන්සේලා නෙවෙයි කියනවා. මන් දන්න රහතන් වහන්සේලා ඌ වගේ නෙවෙයි කියනවා. එතකොට මේ එහෙම කියලා මේ ඇය උඩුමහලට ගියා. නිගණ්ඨ පිරිස කිව්වා සිටුතුමනි මේ කාලකන්ණි කොහෙද මේ එක්කරන් ආවේ? මිත්‍යා දෘෂ්ටික පවුලකින් විවාහ කරගෙන ඇයි මේ කාලකන්ණි කෙනෙක් මෙහෙට එක්කරන් ආවේ? මේ ජම්බුද්වීපයේ ඕන තරම් කෙල්ලෝ ඉන්නවනේ කියලා ඒ නිගණ්ඨ පිරිස තරහ වෙලා ගියා. දැන් ඊට පස්සේ මේ කාලක සිටුතුමා ඇතුළු ඒ පිරිස දැන් කලබල වෙලා ඒ උත්සව අවස්ථාවක් නේ. ඒ උත්සව අවස්ථාවක් මේ වගේ දෙයක් වුණාම මිනිස්සු කලබල වෙනවානේ. දැන් මිනිස්සු දොස් කියන්න ගත්තා මේ අලුත ගෙනාපු මලමාලි මෙච්චර මුරණ්ඩුද කියලා. ඒ පිරිස දන්නේ ඇයගේ ප්‍රසාදය. ඒ කවුරුවත් දන්නේ මේ ඉන්නේ මාර්ගඵලලාභී ශ්‍රාවිකාවක් කියලා. බාහිරින් හොයන්න බෑ. බාහිරින් හොයන්න බෑ. කාලක සිටුතුමා තමාගේ ලේලි ළඟට ගිහිල්ලා කියන දුවේ මේ ඔහොමත් කරනවද රහතන් වහන්සේලාට? රහතන් වහන්සේලා ගෞරවයෙන් පිළිගන්න එපැයි, වන්දනාමාන කරන්න එපැයි. එතකොට මේ තමාගේ මාමණ්ඩිට කියනවා චූල සුභද්‍රා තාත්තේ රහතන් වහන්සේලා ඕ වගේ අය නෙවෙයි කියනවා. රහතන් වහන්සේලා ඔය වගේ අය නෙවෙයි. මන් දන්න රහතන් වහන්සේලා ඌට හාත්පසින් වෙනස්. ඔයිට හාත්පසින් වෙනස් මන් දන්න රහතන් වහන්සේලා. ඉතින් එහෙම ඇහුවට පස්සේ පින්වත්නි මේ කාලක සිටුතුමා අහනවා ඉතින් ඔබ කියපු රහතන් වහන්සේලා ඔබගේ ශ්‍රමණයන් වහන්සේලා කොයි වගේ අයද? මොන වගේ උදවියද කියන්න කිව්වා. හරි පුදුමයි පින්වත්නි. අචල ප්‍රසාදයෙන් යුතුව ඉන්න බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝ රත්නය ගැන අචල ප්‍රසාදයෙන් ඉන්න ගිහි ආර්ය ශ්‍රාවිකාවක් S2 පියා ගන්නවා. තාත්තේ හොඳට අහගන්න මේ රහතන් වහන්සේලා. ඇය S2 පියාගෙන රහතන් වහන්සේලාට වන්දනා කරනවා. සන්තින්ද්‍රියා සන්තමානසා. මා දන්න රහතන් වහන්සේලා සංසුන් ඉඳුරන් ඇත්තෝ. ඇස කන් නාසය දිව කය මනස මනාකොට සංවර කරගෙන සංසුන් ඉඳුරන් ඇත්තෝ. ඒ වගේම ඒ උන්වහන්සේලා සංසුන් මනසක් ඇතිවයි ඉන්නේ. දැන් හොඳට මේ චූල සුභද්‍රා දන්නවා රහතන් වහන්සේලා කියන්නේ කවුද කියලා. නික්ලේශී මනසකින් යුක්තයි. සන්තන් තේසං ගතන් තිතං. ඒ රහතන් වහන්සේලා වැඩ සිටියත් ගමනක් වැඩියත් සංසුන් ඉරියව් ඇතිවයි ඉන්නේ. බලන්න අචල ප්‍රසාදයේ තෙරුවන් කෙරෙහි තියෙන අචල ප්‍රසාදයේ පුදුම සහගතයි. බලන්න මේ විවාහ වෙලා ගිය දවසේම මේ වගේ නිර්භයව තමා සරණ ගිය බුදුරජාණන් වහන්සේ ගැන ඒ වගේ මෙතන කියන රහතන් වහන්සේලා ගැන ප්‍රකාශ කරන ආකාරය පුදුම සහගතයි. ආශ්චර්යයි ඒක නම්. ඔක්කිට චක්කු මිත බහනේ ඒ රහතන් වහන්සේලා බිමට නැඹුරු වූ net ඇතුවයි ඉන්නේ. ඒ පැහැදිලා තියෙන ආකාරය. බිමට යොමාගෙන ඉන්න net ඇතිවයි ඉන්නේ. මිත බාණී පමණ දැනගෙන කතා කරයි, නුවණින් යුක්තව කතා කරයි. තා දිසා සමනාමම මෙබඳුවේ මාගේ ශ්‍රමණයන් වහන්සේලා. දැන් පැහැදීමක් නැති කෙනෙකුට මෙහෙම දෙයක් කියන්න පුළුවන්ද? කවදාවත් බෑ. පැහැදීමක් නැති කෙනෙකුට මෙහෙම දෙයක් කියන්න බෑ. හිතේ තියෙන ප්‍රසාදයයි මේ ඇය කියන්නේ වචන වලින්. කාය කම්මං සුචින්නේසං. ඒ රහතන් වහන්සේලාගේ කාය කර්මයේ පිරිසුදුයි. කයින් කරන දේ පිරිසුදුයි. වාචා කම්මං අනාවිලං. වචනෙන් කරන ක්‍රියාව කැළඹිලා නැහැ. ඊතා පාරිසුද්ධයි. පිරිසිදුවයි පවතින්නේ කියනවා. මනෝ කම්මං සුවිසුද්ධං. උන්වහන්සේලාගේ මනසින් සිතන දේ ඊ타ත්ම පිරිසිදුයි කියනවා. ඊ타ත්ම පිරිසිදුයි කියනවා. තා දිසා සමනාමම මාගේ ශ්‍රමණයන් වහන්සේලා මේ වගේ කියනවා. අපිට පින්වත්නි මේ වහද්දී කොයි තරම් උදාර වූ අපිට මේ ඒ වගේ නිර්භය, ඒ වගේ අභීත, ඒ වගේ එඩිතර, ඒ වගේ උදාර ශ්‍රාවිකාවන් ශ්‍රාවකයන් ගැන අපිට කොයි තරම් පැහැදීමක් ඇති වෙනවද? බුද්ධ කාලේ වැඩ හිටපු
ඒ ගිහි ශ්‍රාවිකාවන් බලන්න භාග්‍යතුන් වහන්සේ ගැන ධර්මයේ සංඝරත්නය ගැන පැහැදිලා තිබ්බ ආකාරය. අපිට හරියටම පැහැදිලි එහෙනම් බලන්න මේ අචල ප්‍රසාදේ ආවට පස්සේ ඒ අදහස් පවා පුදුමාකාර සුන්දරයි. ඒ වචන පවා සුන්දරයි. ඒ පැහැදීම අවංකව තියෙන දෙයක්. ආටෝපීට කියන දෙයක් නෙවෙයි, අභ්‍යන්තරේ පිහිටලා තියෙන දෙයක්. ඒ පැහැදීම පින්වත්නි. අභ්‍යන්තරේ පිහිටලා තියෙන දෙයක්. විමලා සංක මුත්තාබා බලන්න සග්ගෙඩියෙන් එන රැස් දහරක්සේ සුද්ධා අන්තර බාහිරා බලන්න අභ්‍යන්තර බාහිර පිරිසුදුයි කියනවා. අර සග්ගෙඩියෙන් එන රැස් දහරක්සේ ඇතුළත් පිටතත් පිරිසුදුයි රහතන් වහන්සේලාගේ. ඒ පැහැදිලා තියෙන ආකාරය බලන්න. එතකොට ඒ උත්තමයන් වහන්සේලාගේ කාන්තෙම අභ්‍යන්තර බාහිර පාරිසුද්ධයි. අභ්‍යන්තර සිතත් පිරිසුදුයි. බාහිර ක්‍රියාවත් ඒ කාන්තෙන් පිරිසුදුයි. පුන්නා සුද්දේහි ධම්මේහි බලන්න නිමල ගුණයෙන් යුතුයි උතුමන් හොඳ දහමින් පිරිපුන් ඇත්වයි කියනවා ඉන්නේ. නිමල දහමින් යුතු ඒ උත්තමයන් වහන්සේලාගේ ගුණ දහම් පරිපූර්ණත්වයට පත් වෙලා ඉන්නේ. තා දිසා සමනාමම මාගේ ශ්‍රමණයන් වහන්සේලා මේ වගේ කියනවා. මේ වගේ කියනවා. ලාභේන උන්නතෝ ලෝකෝ. ඇගේ ප්‍රසාදය බලන්න රහතන් වහන්සේලා ගැන පැහැදිලා තියෙන ආකාරය මේ ලෝ සත්තුන් නැත්තම් මේ සාමාන්‍ය ජනයා ලාභයෙන් උඩඟු වෙනවා කියනවා. ලාභයෙන් උඩඟු වෙනවා කියනවා. සාමාන්‍ය ජනයා ලාභයෙන් උඩඟු වෙනවා. අලාභේනච ඕනතෝ අලාභයෙන් පහතට වැටෙනවා. සාමාන්‍ය කෙනෙකුට ලාභයක් ලැබුණොත් උඩඟු වෙනවා කියනවා. අලාභයක් ලැබුණොත් පහතට වැටෙනවා. ලාභා අලාභේන ඒ කට්ටා රහතන් වහන්සේලා ලාභ අලාභ දෙකෙහිම ඒ උත්තමයන් වහන්සේලා කිසි වෙනසක් නැහැ කියනවා. ඒ ප්‍රසාදේ නම් පුදුම සහගතයි පින්වත්නි. අවංකවම ඇතිවෙච්ච පැහැදීමක් ඒ තියෙන්නේ. අවංකව ඇතිවෙච්ච පැහැදීමක්. තා දිසා සමනාමම මාගේ ශ්‍රමණයන් වහන්සේලා මේ වගේ කියනවා. යසේන උන්නතෝ ලෝකෝ අයසේනච ඕනතෝ සාමාන්‍ය ලෝකයා යස පිරිවර කීර්ති ප්‍රශංසා එනකොට උඩඟු වෙනවා. ඒ යස පිරිවර කීර්ති ප්‍රශංසා නැති වෙනකොට මොකද වෙන්නේ? පහතට වැටෙනවා. හඬා වැළපෙනවා, දුකටපත් වෙනවා. යසා එසේන ඒ කට්ටා තාදිසා සමනාමම හැබැයි මාගේ රහතන් වහන්සේලා යස අයස දෙකෙහිම එක වගේ කියනවා. ඒ වගේ මාගේ ශ්‍රමණයන් වහන්සේලා කියනවා. අටලෝ දහමට කම්පා නොවන මාගේ රහතන් වහන්සේලා යස පිරිවර හිටියත් නැතත් එක විදිහටම වාසය කරනවා කියනවා. අචල ප්‍රසාදයේ නැති කෙනෙකුට මේ කාරණේ කියන්න හිතා ගන්නවත් බෑ. මේ වගේ අග්‍ර ප්‍රසාදයක් තියෙන කෙනෙකුට පමණයි මේ වගේ උදාාර අදහස් පහළ වෙන්නේ. උදාාර අදහස් පහළ වෙන්නේ ඒ අවිච්ඡ ප්‍රසාදයේ පිහිටලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝ රත්නය ගැන පිහිටලා තියෙනවා. පසංසා යුන්නතෝ ලෝකෝ නින්දාය පිච ඕනතෝ සාමාන්‍ය ලෝකයා ප්‍රශංසා එනකොට උඩඟු වෙනවා. නින්දා එනකොට පහතට වැටෙනවා, කම්පා වෙනවා. සමා නින්දා ප්‍රශංසාසු තාදිසා සමනාමව හැබැයි මාගේ ශ්‍රමණයන් වහන්සේලා නින්දා ප්‍රශංසා ඒ සියල්ල ලැබුණත් එක වගේ ඉන්නවා කියනවා. කිසි වෙනසක් නැහැ. නින්දා ලැබුණත් ප්‍රශංසා ලැබුණත් එක වගේ කියනවා. තාදිසා සමනාමම ඒ මාගේ ශ්‍රමණයන් වහන්සේලා ඒ වගේ කියනවා. ඒ කියන්නේ උන්වහන්සේලාට නින්දා ලැබුණා කියලා කම්පා වෙන්නේ නැහැ. ප්‍රශංසා ලැබුණා කියලා උඩඟු වෙන්නේ නැහැ. ලෝක ධර්මයේ තේරුම් අරගෙන අටලෝ දහමට කම්පා නොවන හිතකින් යුක්තයි රහතන් වහන්සේලා. ඒ වගේ කියනවා මම සරණ ගිය මාගේ ශ්‍රමණයන් වහන්සේලා. සුකේන උන්නතෝ ලෝකෝ මේ ලෝක සත්වයා සැපයේදී උඩඟු වෙනවා කියනවා. උඩඟු වෙනවා දුක්ඛෝ නාපිච ඕනතෝ දුක්ඛේ නාපිච ඕනතෝ දුකේදී පහතට වැටෙනවා. සාමාන්‍ය ලෝකයා අකම්පා සුඛ දුක්ඛීසු තාදිසා සමනා මමාති බලන්ද ඒ මාගේ ශ්‍රමණයන් වහන්සේලා සැප දුක් අභියස ඒ උත්තමයන් වහන්සේලා වෙනසක් ඇති කරගන්නේ නැහැ කියනවා. තාදී ගුණයෙන් බබලන රහතන් වහන්සේලා සැපේ හමුවේ දුක හමුවේ වෙනසක් නොවි උපේක්ෂාවෙන් වාසය කරනවා. ඒ වගේ කියනවා මා සරණ ගිය
මාගේ ශ්‍රමණයන් වහන්සේලා මෙහෙම කියනකොට පින්වත්නි කාලක සිටුතුමා පුදුම වුණා මේ වගේ ප්‍රසන්න භාවයක් මේ අලුත් ලේලිට තියෙනවානේ තමාගේ ආර්යයන් වහන්සේලා ගැන හිතාගන්න බෑ කියලා ඒ පිරිස පුදුම වුණා. ඒ පිරිස සියල්ල පුදුම වුණා මේ වගේ අභීත වූ පැහැදීමක් තියෙන ශ්‍රාවිකාවක් නෙමේ ඇවිල්ලා ඉන්නේ කියලා. කාලක සිටුතුමා කියනවා එහෙනම් ඔබගේ ශ්‍රමණයන් වහන්සේලා මෙහෙට වඩම්මන්න අපි දානයක් ලැහැත්ති කරන්නම් කිව්වා. දැන් එතකොට සවැත් නුවර කියන්නේ පින්වත්නි යොදුන් 120ක් පමණ දුරයි. කිලෝමීටර් 1200ක් පමණ දුරකින් තමයි දැන් එතකොට චූල සුභද්‍රා ඉන්නේ සාකේතේ ඉන්නේ. ඉතින් ඇය කිව්වා ඒ හොඳයි මේ පියාණෙනි මං වඩම්මන්නම් කිව්වා. ඇය උඩුමහලට ගියා. හරිය පුදුමයි. උඩුමහල දැන් සුළුපටු දුරක්ද කිලෝමීටර් 1200ක් පමණ කියන්නේ. ඇය උඩුමහලට ගිහිල්ලා සවැත් නුවර පැත්තට හැරිලා වන්දනා කරමින් පිච්චමල් අහුරක් ගත්තා. පිච්චමල් අහුරක් අරගෙන බුදුරජාණන් වහන්සේ ඉන්න පැත්තට හැරිලා වන්දනා කළා. සවැත් නුවර පැත්තට හැරිලා වන්දනා කරලා ඇය පිච්චමල් අහුර උඩ දැම්මා. අහසට විසි කරා ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මම වනාහි භාග්‍යතුන් වහන්සේ සරණ ගිය ශ්‍රාවිකා දියණියක් බුදුරජාණන් වහන්සේ ගැන අවිච්ඡ ප්‍රසාදයෙන් ඉන්න ධර්මයේ සංගරත්නය ගැන අවිච්ඡ ප්‍රසාදයෙන් ඉන්න භාග්‍යතුන් වහන්සේගේ දියණියක්. ඒ නිසා හෙට දවසේ මාගේ දානයට ඇරෙවුම පිළිගන්න කියලා අර පිච්චමල් අහුර අහසට විසි කරා. කොයි තරම් ආත්ම ශක්තියක්ද කොයි තරම් පැහැදීමක්ද කියන්නේ ඒ පිච්චමල් අහුර බිමට වැටෙන්නේ නැහැ. දැන් බලන්න පැහැදීම. ඒ පිච්චමල් අහුර බිමට වැටුන්නේ නැහැ. ආකාශයේ වියනක් වගේ හැදිලා ආකාශේ පීරාගෙන යනවා සවැත් නුවර පැත්තට. එදා භාග්‍යතුන් වහන්සේ ගන්ධ කුටියේ වැඩ ඉන්නවා. ගන්ධ කුටියේ භාග්‍යතුන් වහන්සේට ඉහළින් මල් වියනක් හැදෙනවා. කවුරුද මේ කිව්වේ? චූල සුභද්‍රා සාකේත නුවරේ ඉඳන්. එතෙන් ආවා චූල සුභද්‍රාගේ පියාණන් අනේපිඬු සිටුතුමා. ඇවිල්ලා වන්දනා කළා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හෙට දවසේ භික්ෂුන් වහන්සේලා 500ක් සමග භාග්‍යතුන් වහන්සේ දානෙට වඩින්නකෝ මාලිගාවට. බුදුරජාණන් වහන්සේ වදාලා ගෘහපතිය මං දානයක් බාරගත්ත හෙට ඒ නිසා මේ ඒ දානෙට එන්න වෙන්නේ නැහැ කිව්වා. අනේපිඬු සිටුතුමා කියන ස්වාමීනි කවුරුවත් ආවේ නැහනේ මේ වෙලාවේ කවුද භාග්‍යතුන් වහන්සේ දානෙට ආරාධනා කළේ කිව්වා. ලෝතුරා බුදුරජාණන් වහන්සේට ලෝකේ රහස් නැත. ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝකයේ සියල්ල දන්නවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සියල්ල විවර වෙනවා. විවෘත වෙනවා. ඒ සර්වඥන් වහන්සේට ලෝකේ රහස් නැහැනේ. සියල්ල දන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ ගෘහපතිය බලන්න කිව්වා මාගේ සිරසට උඩින් තියෙන මල් වියන පිච්ච මල් වියන මේ පිච්ච මල් වියන එව්වේ චූල සුභද්‍රා. ඔබේ දියණිය සාකේත නුවර ඉඳන් එව්වේ හෙට භාග්‍යතුන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලා 500ක් දානෙට වඩින්න කියලා මට ආරාධනා කරා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේට කියන අනේපිඬු සිටුතුමා ස්වාමීනි ඇය බොහෝ දුර ඉන්නේ සාකේතේ. ඇය කොහොමද මේ වගේ පණිවිඩයක් එව්වේ කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ගෘහපතිය ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ අය පැහැදුණු සිතින් යුතු සත්පුරුෂ අය ඈත හිටියත් හිමාල පවුව වගේ පේනවා කියනවා. ඈත හිටියත් හිමාල පවුව වගේ සත්පුරුෂ අය, ගුණවන්ත අය, පැහැදුණු අය, පැහැදුණු සිතක් තියෙන අය ඈත හිටියත් භාග්‍යතුන් වහන්සේට පේනවා කියනවා. හිමාල පර්වතය වගේ. හැබැයි ගුණධර්ම නැති අසත්පුරුෂ අය, පැහැදීම නැති අය ළඟ හිටියත් රාත්‍රී කාලෙට වැටිච්ච ඊතලයක් වගේ පේන්නේ නැහැ කියනවා. පේන්නේ නැහැ කියන ළඟ හිටියත්. ඒ නිසා බලන්න පින්වත්නි, ඒ භාග්‍යතුන් වහන්සේගේ කරුණාවට පවා යොමු වෙන්නේ ශ්‍රද්ධාවන්ත අයයි. භාග්‍යතුන් වහන්සේ කරුණා නේත්‍රයට යොමු වෙන්නේ ශ්‍රද්ධාවන්ත අයයි, පැහැදුණු අයයි. එතකොට බලන්න මේ චූල සුභද්‍රාගේ පැහැදීම කොච්චරද කියන්නේ. භාග්‍යතුන් වහන්සේ පහවදා අභිඥාලාභී රහතන් වහන්සේලා 500ක් පිරිවරාගෙන සක්දෙවිඳුන්
ගේ ඇරයුමින් විස්කම් දේවපුතු විසින් මවපු ලස්සන විමාන නැත්තම් රත්තරන් මාණික්කමේ කුටි 500කින් තමයි ආකාශයෙන් වැඩි සාකේතයට. ඒ යුගයේ මේ පුදුම සහගතයි. ඉතින් අපිට අද මේ යුගයේ අපි සියල්ල පැහැදුණු සිතින් අනේ මෙහි වගේ බුද්ධ කාලේ මේ වගේ අසිරිමත් දේවල් සිද්ධ වුණානේ කියලා පැහැදුණු සිත උපදවා ගන්න. පැහැදුණු සිත උපදවා ගන්න මේ බුද්ධ කාලේ වෙච්ච දේවල් මේ බලන්න. අහස පීරාගෙන පින්වත්නි භාග්‍යතුන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලා 500ක් ආ ලස්සන මාණික්කමේ කුටි වලින් වඩිනකොට සාකේත නුවර හිටපු චූල සුභද්‍රා කාලක සිටුතුමා ඇතුළු පිරිස සාදුකාර දීගෙන බුදු ගුණ සජ්ජායනා කරමින් ඒ මේ චූල සුභද්‍රා ධර්මයේ ගුණ සංඝරත්නයේ ගුණ සද්ධා සජ්ජායනා කරමින් පුදුමාකාර සතුටටපත් වුණා චූල සුභද්‍රා. දැන් ඇයට හරිය සතුටුයි. භාග්‍යතුන් වහන්සේ ප්‍රමුඛ සංඝරත්නයට දානි පූජා කරා. චූල සුභද්‍රා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහලා වන්දනා කළ කියා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මාගේ මාමණ්ඩි ඒ වගේම නැන්දම්ම මේ පිරිස මිත්‍යා දෘෂ්ටිකයි. ඒ නිසා මේ මිත්‍යා දෘෂ්ටියෙන් මුදවන්න කිව්වා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ඒ ඇත්තන්ට ධර්මයේ දේශනා කරා. සෝවාන් වුණා. හරි පුදුමයි. කාලක සිටුතුමා සෝතාපන්න වුණා. මිත්‍යා දෘෂ්ටිකවයි හිටියේ සෝතාපන්න වුණා. නිගණ්ඨ පිරිසක් සරණ ගිහිල්ලා හිටියේ සෝවාන් වුණා. ඒ සිටු බිරිඳ සෝවාන් වුණා. විශාල පිරිසක් සෝවාන් වුණා. එදා ඉඳන් මේ කාලක සිටුතුමා ඇතුළු මේ මුළු පවුලම පින්වත්නි බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ සංඝරත්නය ගැන අචල ප්‍රසාදයෙන් යුතුව ඒ පිරිස බොහෝ පින් කරගත්තා. කාලකාරාමයේ හැදුවා. පෑන් පොකුණු හැදුවා. සංඝයාට දානමාන පූජා කරමින් අප්‍රමාණ පැහැදීමෙන් තමාගේ ජීවිතය ගත කරා. සාකේත නුවර සම්පූර්ණයෙන්ම හිතාගන්න බැරි විදිහට පින්වත්නි සාකේත නුවර ආලෝකමත් වුණා. තෙරුවන් සරණ ගිය ශ්‍රාවක පිරිසක් දහස් ගණන් ලක්ෂ ගණන් ශ්‍රාවක පිරිස බිහි වුණා සාකේත නුවර. සාකේත නුවර කවුරු නිසාද? එකම එක ශ්‍රද්ධාවන්ත කෙනෙක් නිසා ඇතිවෙච්ච පරිවර්තනය බලන්න. පරිවර්තනය බලන්න. එහෙනම් මේ පැහැදුණු සිතක් තියෙනවා නම් අන් අයටත් ඒක උපකාර වෙනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ ඒමේවකෝ භික්කවේ සද්දෝ කුලපුත්තෝ බහුනෝ ජනස්ස පටිසරණං හෝති. ඒ වගේමයි කියන ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයා බොහෝ අයට පිළිසරණයි. භික්ඛූනම් භික්ඛුණීනම් භික්ෂු භික්ෂුණී උපාසකානම් උපාසිකානම් උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසටම ඒ ශ්‍රද්ධාවන්ත කෙනා පිළිසරණ ලබා දෙනවා. උපකාර ලබා දෙනවා. එහෙනම් ඒක තමන්ට පමණක් විතරක්ම නෙවෙයි අන් අයටත් පින්වත්නි බොහෝ උපකාර වෙන දෙයක්. ඒ පැහැදුන සිත තියෙන කෙනාගෙන් අන් අයටත් හිතාගන්න බැරි විදිහට යහපතක් උදා වෙනවා. ඒ නිසා පින්වත්නි අපි හොඳට කරුණු සහිතව ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් අදහගෙන සරණ යාමෙන් තමයි මේ පැහැදුන සිත අපිට වර්ධනය වෙන්නේ, වැඩි දියුණු වෙලා යන්නේ. ධර්මයේ ගුණ වශයෙන් අදහගෙන අපි සරණ යනවා. සංඝරත්නයේ ගුණ වශයෙන් අදහගෙන සරණ යනවා. ඒ බුදු ගුණ හිතනවා, ධර්මයේ ගුණ හිතනවා, සංඝරත්නයේ ගුණ හිතනවා. අන්න අපේ පැහැදුණු සිත බලවත් වෙනවා. අන්නේ පැහැදුණු සිත තමයි අපි ගොඩාක් දියුණු කරගන්න මහන්සි ගන්න ඕනේ. එතකොට අපිට ඒක බොහෝ කල යහපත හිතසුව පිණිස පවතිනවාමයි. යහපත හිතසුව පිණිස පවතිනවාමයි ඒ පැහැදුණු සිත. දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ රජගහනුවර ඉද්දී රජගහනුවර හිටියා වයසක අම්මා කෙනෙක්. මේ අම්මාගේ ආයුෂ අවසන්. ලෞතර බුදුරජාණන් වහන්සේ හිමිදිරි පාන්දර මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකයේ දිහා බලනකොට භාග්‍යතුන් වහන්සේගේ බුදු නෙතට යොමු වුණා අර වයසක අම්මා. බැලුවා මේ අම්මාගේ ආයුෂ ඉවරයි, කොහෙද යන්නේ? යන්න තියෙන්නේ නිරේ. කොහෙද යන්න තියෙන්නේ? මේ අම්මට උපදින්න තියෙන්නේ නිරේ. කිසි පිනක් කරගෙන නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් බැලුවා මේ වයසක අම්මට තථාගතයන් වහන්සේ ගැන පැහැදීම ඇති කරගන්න පුළුවන්ද? ඇති කරගන්න පුළුවන්. ඒ හේතුවෙන් නිරේ යන්නේ නැතුව තව්තිසාවේ යන්න මෙයාට හේතු සම්පatti තියෙනවා. භාග්‍යතුන් වහන්සේ සංඝයා පිරිවරාගෙන පහුදා රජගහ නුවර වීදී වඩිනවා. අර අම්මත් හැරමිටියකුත් ගහගෙන ওই වීදියේ එනවා.
මේ අම්මා එකපාරම දැක්ක බුදුරජාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් බබලන ෂඩ්වර්ණ රශ්මි ධාරා විහිදුවාගෙන මිහිකත සනසා වඩින රන්වන් පාටින් බබලන අබිනීල net යුගලින් බබලන ලෝතුරා බුදුරජාණන් වහන්සේ දැක්ක ගමන් මේ අම්මට පුදුමාකාර සතුටක් ඇති වුණා. මේ කවුදයි මේ වඩින්නේ? මේ මිහිකත සනසා වඩින උත්තමයා කවුද කියලා බැලුවා. දැන් මේ අම්මා දන්නේ මේ බුදු කෙනෙක් වඩින්නේ කියලා. මුගලන් මහරහතන් වහන්සේ කල්පනා කරා ඇයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ අද මේ රශ්මි ධාරා විහිදුවාගෙන මේ සංඝයා පිරිවරාගෙන මේ වීදියේ වඩින්නේ? මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අදහස දැනගත්තා. අර ඉදිරියෙන් එන අර සැඩොල් අම්මට පිහිට වෙන්නයි. ඒ සැඩොල් කුලේ ඉපදිච්ච ඒ මෑණියන්ට ඒ අම්මට පිහිට වෙන්නයි මේ යන්නේ. මුගලන් මහරහතන් වහන්සේ හනිකට ඒ අම්මා ළඟට ගියා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඉදිරියට වැඩියා. මුගලන් මහරහතන් වහන්සේ වදාලා මෑණියනි ඔබ දන්නවද මේ ඔබ ඉස්සරහා වැඩ ඉන්නේ කවුද කියලා? මුගලන් මහරහතන් වහන්සේ වදාලා ඔබ ඉස්සරහට මේ වැඩියේ රශ්මි ධාරා විහිදුවාගෙන බුදුරැස් මහලා විහිදුවාගෙන වැඩියේ තුන් ලෝකෙටම අගරජ වූ තුන් ලෝකේ පරමෝත්තම වූ තුන් ලෝකේ විශාරද භාවයට පත්වෙච්ච තුන් ලෝකාග්‍රෝ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඔබ ඉස්සරහා ඉන්නේ කිව්වා. ඔබට අනුකම්පා පිණිසයි උන්වහන්සේ වැඩියේ. ඒ නිසා ඔබ මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගැන හිතේ ප්‍රසාදය ඇති කරගන්න කිව්වා. ඒතර මේ අම්මා බුදු ගුණ දන්නේ නැහැ. ඒ අම්මට බුදු ගුණ හිතේතා ඉන්න වෙලාවකුත් නැහැ. ධර්මයේ සංගරත්නය ගැන පැහැදීමක් මේ අම්මට තිබුණේ නැහැ. ගුණ වශයෙන් අදාහගන්න ශක්තියකුත් නැහැ. ආයුෂත් ගෙවිලා. මේ අම්මට එකම එක හැකියාවක් තියෙනවා. මොකක්ද ඒ හැකියාව? දෙතිස් මහා පුරුෂ ලක්ෂණෙන් බබලන සෝභමාන අබිනීල net යුගලින් බබලන රන්වන් දේහ විලාස ඇති ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණෙන් බබලන රූප කාය දිහා බලලා හිතේ පැහැදීමක් ඇති කරගන්න පුළුවන් මේ අම්මට. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මේ පටන් සිරස දක්වා මේ අම්මා හොඳට බැලුවා. බලලා තුන් පාරක් සාදු සාදු කියලා වන්දනා කරා භාග්‍යතුන් වහන්සේට. භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ අම්මගේ ආයුෂ ඉවරයි. එහෙනම් අපි පිටත් වෙලා යමු කිව්වා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන පිටත් වෙලා ගියා. සුළු වෙලාවකින් මේ අම්මා මරණයටපත් වුණා. නිදා පිබිදියා වගේ පින්වත්නි තව්තිසාවේ ඉපදුනා. විමානයක දිව්‍ය අප්සරාවියක්. දිව්‍ය අප්සරාවියක් වෙලා ඉපදුනා විමානයක. එහෙනම් බලන්න මේ කාගෙන පැහැදිලාද? තුන් ලෝකේ අගරජ වූ තුන් ලෝකාග්‍රෝ තුන් ලෝකේ අසහාය මුනීන්ද්‍ර වූ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාග්‍යතුන් වහන්සේගේ මේ රූප කායට පමණක් පැහැදිලා මේ ගුණයකට පැහැදිලා නෙවෙයි රූප කායට පමණක් පැහැදිලා සතර අපාය ඉක්මවා මනුස්ස ලෝකෙත් ඉක්මවා චාතුම් මහ රාජිකයත් ඉක්මවා තව්තිසාවේ ඉපදුනානේ. දැන් හිතන්න බලන්න ඒ පැහැදීම මොකටද එතුනේ? භාග්‍යතුන් වහන්සේගේ රූප කායට පමණයි. දැන් ඔබ පැහැදිලා තින්නේ එපමණකට පමණක් නෙවෙයිනේ. ඔබ පැහැදිලා ඉන්නවා ඒකාන්තයෙන්ම ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් බබලන රූප කායට ඒකාන්තයෙන්ම අපි පහදිනවා කවුරුත්. ඒකත් ඉක්මවාගේ පැහැදීමක් ඔබට තියෙනවද නැද්ද? තියෙනවා. ಗುಣ වශයෙන් අදාහගත්ත පැහැදීමක් ඔබට තියෙනවා බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝරත්නය ගැන. ආනේ පැහැදීම රැකගන්න. ඒ පැහැදීම ආරක්ෂා කරගන්න. ඒ පැහැදීම දියුණු කරගන්න ධර්මයේ තුලින් ඒක දියුණු වෙලා යන්නේ. ධර්මයේ ශ්‍රවණය කරන්න ධර්මයේ ජීවිතයට ගලප ගන්නයි තිසරණේ ගැන පැහැදීම තව වැඩි දියුණු වෙන්නේ. අන්න ඊටකොට පින්වත්නි අපිට සතර අපායන් නිදහස් වෙන මාර්ගයේ විවෘත වෙනවා. මේ පැහැදුණු සිත සද්ධාය තරති යෝගං ආලවක යක්ෂයාට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ශ්‍රද්ධාවෙන් ඕගේ තරණය කරන්නේ. සසර ඕගේ තරණය කරන්න උපකාර වෙනවා කියන පැහැදීම. ඕන්න බලන්න පැහැදීම උපකාර වෙනවා. එහෙනම් මේ පැහැදුණු සිත තමයි අපිට පෙරට එන්නේ ධර්ම මාර්ගයේ පුරුදු කරන්න. ධර්ම මාර්ගයේ පුරුදු කරගෙන මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න උපකාරන ප්‍රධාන සාධකයක්
පැහැදුන සිත, ප්‍රසන්න සිත බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝ රත්නය ගැන. ඉතින් ඒ නිසා පින්වත්නි මේ කරුණු කාරණා හොඳට තේරුම් ගන්න, අදිෂ්ඨානයක් ඇති කරගන්න මගේ මේ පැහැදීම දිවි තිබෙන තුරාවටම මම මේ පැහැදීම රැක ගනිමින්, මේ පැහැදීමම වැඩි දියුණු කර ගනිමින් මේ බුද්ධ ශාසනයේ මමත් ඒකාන්තයෙන්ම සැබෑ පිළිසන් ලබා ගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඉතින් ඒ නිසා මේ උතුම් දහම් කාරණා ඔබ සෑම සියලු දෙනාට ඒ බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ සංඝ රත්නය ගැන බලවත් පැහැදීමකින් යුතුව ඒ පැහැදීමටපත් වෙලා ඔබ සෑම දෙනාටත් මේ ගෞතම බුද්ධ ශාසනයේ සැබෑ පිළිසන්න ලබා ගන්න මේ උදාර දහම් කාරණා උපකාර වේවා. සාදු සාදු සාදු. අග්‍ර වූ උත්තමයන් වහන්සේට අපේ ජීවිතේ පැහැදීම ඇති කරගෙන ජීවිතේ සනාතන රැකවරණය ඇති කරගන්නට මඟ කියා දුන්න අපේ පින්වත් ස්වාමින් වහන්සේට අපි පුණ්‍ය අනුමෝදනා කරමු. ස්වාමීන් වහන්සේ බොහෝම කරුණාවෙන් මේ උතුම් දහම් කාරණාවන් අපිට තේරුම් කරලා දෙන්නේ, අපිට කියා දෙන්නේ අපේ ජීවිතේ යහපත පිණිසමයි. ස්වාමීන් වහන්සේට තවත් බොහෝ කාලයක් මේ ආගමික ශාස්ත්‍රනික මෙහෙවර සිද්ධ කරන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා. මේ ගෞතම සම්බුදු සසුනේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ සෝසීම අවබෝධ කරගන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වේවා, වාසනාව වේවා. සාදු සාදු සාදු. එදින අදවසේදී මෙලෙසින් ඔබ එකතුලා ඉන්නේ සතියන්ත සීල භාවනා වැඩසටහනත් එක්ක. ඉතින් අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයකට යන්න. විරාමයෙන් අනතුරු අපි නැවතත් සතියන්ත සීල භාවනා වැඩසටහනේ උදෑසන කොටසෙහි භාවනාව සමගින් අපි හමු වෙන්න සූදානම්. ඉතින් අපි ආරාධනා කරනවා රැඳෙන්න ශ්‍රද්ධාරූප වාහිනිය ලක්පිරු ගුවන්විදුලිය සමගින්ම. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.